මේ ලොවට පහළ වූ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික නායකයෙකුගේ 8 වෙනි උපන්දිනයදා සිදු වූ විස්මිත සිදුවීමක්. ඒ අධ්‍යාත්මික නායකයාණන් මෙලොවට බිහි කළ මව විසින්ම කරනු ලැබූ හෙළිදරව්ව සවන් දෙන්න මෙන්න කතාව. අද වැඩසටහන ආරම්භ කිරීමත් සමගම ප්‍රථමයෙන්ම ඔබට සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. අද වැඩසටහන තුලින් අප කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඊ타මත්ම සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධව. මේ මාතෘකාවේ තියෙන විශේෂත්වය තමයි මේ මාතෘකාව තුලින් අප කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඊ타මත්ම සුවිශේෂී ලිපියක් සම්බන්ධව. මෑත කාලයේදී මට මේ ලිපිය අන්තර්ජාලයේදී කියවන්නට අවස්ථාවක් ලැබුණා. මේ ලිපියේ තියෙන වැදගත්කම නිසාම අප මේ ලිපිය සම්බන්ධව වැඩිදුරටත් මේ වැඩසටහන තුලින් සාකච්ඡා කරන්නට අදහස් කළා. මේ ලිපිය ඇත්තටම ලියලා තියෙන්නේ මෙලොව වැඩවසන ඊ타මත්ම සුවිශේෂී අධ්‍යාත්මික නායකයෙකු සම්බන්ධව. ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලතුමා. ඔබ දන්නවා කටුනායකප ස්වාමිදෝගේ සිද්ධාස්ථානයේ වැඩවසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලතුමාණන්ගේ අධ්‍යාත්මික දියුණුව පිළිබඳව ඔබ බොහෝ තොරතුරු අසා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේගේ දහම් දේශනා, උන්වහන්සේ සිදු කරන මහා ප්‍රාතිහාර්යයන් පිළිබඳව ඔබ බොහෝ තොරතුරු අසා දැනගෙන තිබෙනවා. නමුත් මේ ලිපිය සම්බන්ධව කරුණු යොමු කරන්නේ ශුද්ධෝත්තම අපොස්තුලතුමාණන්ගේ ළමා අවදිය පිළිබඳව ඉතාමත් වැදගත් සිදුවීම් සම්බන්ධයෙන්ුයි. මේ ලිපියේ තියෙන වැදගත්කම නිසාම මේ ලිපිය ලියා අන්තර්ජාලය වෙත යොමු කර තිබූ එහි කතුවරයාව අද වැඩසටහනට සම්බන්ධ කරගෙන මේ ලිපියේ තියෙන වැදගත් භාවය පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබ සමග බෙදා ගන්නට අප අදහස් කළා. ඒ නිසා අද වැඩසටහන සඳහා සම්බන්ධ වීමට මේ ලිපියේ කතුවරයාව අප දැන් ඔබ හා සමග සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් ශශික. අපි කැමති මේ ලිපිය පිළිබඳව මේ ලිපියේ තියෙන වැදගත් තොරතුරු සම්බන්ධව ඔබෙන් වැඩිදුර තොරතුරු කතා කරන්නට. මුලින්ම ශශික මම දැනගන්නට කැමති මෙවැනි අධ්‍යාත්මික භාවකින් ඉහළ මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලතුමාණන් පිළිබඳව මෙවැනි අධ්‍යාත්මික භාවකින් ඉහළ තොරතුරු ඇතුළත් කරලා මෙවැනි ලිපියක් ලියන්නට ඔබ අදහස් කළේ ඇයි? ඕරංග මං හිතන්නේ අපි අතීතයේ හාරවුස්සල බලනකොට අපිට අපොස්තුලතුමෙක් කියලා කියන්නේ වසර 1900කට විතර පස්සේ කතා වෙන චරිතයක්. එහෙම නැත්නම් නිලතලයක්. එතකොට අපොස්තුලතුමන්ලා සම්බන්ධව යම් යම් විදිහට කරුණු කාරණා ගොනු වෙලා තිබ්බත් අපොස්තුලතුමෙකුගේ මවක සම්බන්ධව කරුණු කාරණා ගොනු වෙලා තියෙන ප්‍රමාණය ඇත්තටම නැහැ. කොහෙත් මේ වගේ දෙයක් සඳහන් වෙලා නැහැ. ඉතින් දේවමෑණියෝ සම්බන්ධව යම් විදිහට විස්තර අපිටම සුද්ධ බයිබලයේ මාර්ගයෙන් හෝ නැත්නම් එතුමිය දර්ශනය වීම සම්බන්ධව දැනගත් කරුණු කාරණා ඔස්සේ දැනගත් සමාජයේ නැත්නම් මේ ලෝකේ දන්න කාරණා වලට යම් කිසි විදිහේ දැනගන්න විදිහක් තිබ්බට අපොස්තුලතුමගේ මවක සම්බන්ධව එවැනි කාරණාවක් මම හිතන්නේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඉතින් ඒ සම්බන්ධව ඉස්මතු කිරීමට හා අපොස්තුලවරය කියන අධ්‍යාත්මික නිලතලය දරන උත්තමයෙකු පිළිබඳව මේ ලෝකෙට අනාවරණය කිරීමට තිබූ අවශ්‍යතාවය නිසා තමයි මම මේ ලිපිය ලියන්න තීරණය කරගන්නේ. ශශික එතනදී මම දැනගන්නට කැමති මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලතුමාණන්ව ඔබ දකින්නේ කොහොමද? ඇත්තට ඔයා මගෙන් අහන්නේ මම උත්තර දෙන්න කැමැතිම ප්‍රශ්නයක්. මොකද අපොස්තුලතුමෙක් කියන්නේ කවුද කියන දේ සම්බන්ධව මේ මුළු ලෝකයේම හොයන්න ඕන ප්‍රශ්නයක්. නමුත් අපිට කතා කරන්න වෙන සීමාවන් තුල අපොස්තුලතුමෙක් කියන්නේ කවුද කියන එක ගැන විස්තර කරන්න අවස්ථාවක් ලැබෙන එකත් මම සෑහෙන කැමති දෙයක්. අපොස්තුලතුමෙක්ගේ නිර්වචනය සුද්ධ බයිබලයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා උන්වහන්සේ අපොස්තුලතුමෙකු කියන්නේ කවුද, අපොස්තුලතුමෙකු තෝරාපත් කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. නමුත් අපොස්තුලතුමෙකුව දන්නා හඳුනන කෙනෙක් හැටියට එහෙම නැත්නම් අපොස්තුලතුමෙකුගෙන් ධර්මය අහන කෙනෙක් හැටියට මට අපොස්තුලතුමන් සම්බන්ධව තියෙන්නේ වෙනස් වූ නිර්වචනයක්. ඒ ඇවිල්ලා මගේ නිර්වචනයක්. එතකොට ඒකයි මම කිව්වේ අවස්ථාවෙන් අවස්ථාවට මට මේ නිර්වචනයේ ඒ අදාළ කාරණාවට ගොනු කරගන්න පුළුවන් කමක් තියෙන නිසා මම මේ ප්‍රශ්නෙට හරි කැමතියි.
ඉතින් මගේ අදහස අනුව රංග මම කියන්නේ අපෝස්තලතුමෙක් කියලා කියන්නේ යම්කිසි නිලයක් විදිහටනේ ඒක දිව්‍යමය පත්වීමක්. මේ සමාජයේ අපි දැන් මේ ලෝකෙට අපි බිහි වෙනවනේ. මේ ලෝකෙට අපි ඉපදෙනවා. මේ ඉපදෙනකොට අපි යම්කිසි කෙලෙස් වලින් කෙලෙස් ඇතුව ඉපදිලා මේ ලෝකයේ තුල අපි යම්කිසි දෙයක් හොයලා යම්කිසි අපි හිතමු ජයග්‍රහණයක් කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපේ අවසානයේ අපි හොයාගන්නවා අපි මෙන්න මේ දේ මේක කරන්න ඕන කියන දේ අපි හොයා ගැනීම සඳහා අපි සෑහෙන වෙරවීරයක් දරනවා. ඉතින් ඕක ආත්මගත කතාවක් ඔස්සේ ඔක හැදෙන දෙයක්. නමුත් අපෝස්තලතුමෙක් කියලා කියන්නේ මේ ලෝකයට දැන් මිනිසෙක් විදියට සාමාන්‍ය මිනිසෙක් විදියට ඉපදිලා දිව්‍යමය පත්වීමක් ලබන කෙනෙක්. එතකොට ඒක දිව්‍යමය විදිහට ලැබෙන විශේෂ වූ නිලතලයක්. ඉතින් මේ නිලතලයේ දරන්නා වූ උත්තමයෙකු තමයි මගේ නිර්වචනය හැටියට. ඒ කියන්නේ අර තමන් හොයාගෙන ගිහිල්ලා මේ සසරේ ගමන කොහෙද මේ සසරේ ඈතර වීම කොහෙද කියන එක තමන්ම හොයනවට වැඩිය මේක ලබා ගන්න පුළුවන් දෙයක් විදිහට ඒ ලබාගත් උත්තමයේ තමයි මේ අපෝස්තලතුමන් කියලා කියන්නේ. ඉතින් ඒකින්ද ශුද්ධෝත්තම රෝහන් ලලිත් අපොන්ස අපෝස්තලතුමා කියලා කියන්නේ දිව්‍යමය පත්වීමක් ලැබීමට මේ ලෝකයට පහළ වූ හරි විශාල කියන්නේ ආධ්‍යාත්මික බලයක් ලබා ගන්න ආපු අති උතුම් වූ උත්තමග මිනිසෙක් කියන එකයි මගේ අදහස. ඔව් ශාසික ඇත්තටම අද මාතෘකාව සඳහා හොඳ ආරම්භයක් අපිට ලබලා දුන්නා. අපෝස්තලතුමෙක් කියන්නේ කවුද? මේ ලිපිය තුලින් ශාසික උත්සාහ කරන්නේ කොහොමද මේ අපෝස්තලතුමා කියන මේ මහා ආධ්‍යාත්මික නායකයාණන්ගේ ඒ උතුම් චරිතය කොහොමද ජනතාව අතරට ගෙනියන්නේ, උන්වහන්සේගේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව කොහොමද ඔහු විසින් නිර්වචනය කරන්න කියලා ශාසික හොඳ ආරම්භයක් ලබා දුන්නා. ශාසික මම කැමතියි අද මාතෘකාව සඳහා ප්‍රවිෂ්ඨ වීමට ඔබගෙන් මෙන්න මෙහෙම යම්කිසි දෙයක් අහන්න. මේ ලිපිය ලියන්නට ඔබ කරුණු පදනම් කරගත්තේ කොහොමද? මේ ඔබ මෑත කාලේ මේ ලියලා තිබ්බ ලිපිය අන්තර්ජාලයට යොමු කරලා තිබ්බ ලිපිය ඉතාමත් සුවිශේෂී ලිපියක්. මෙහි වැදගත් තොරතුරු ඉතාමත්ම ආධ්‍යාත්මික භාවකින් ඉහළ තොරතුරු රසක් මේ ලිපියේ අන්තර්ගත වෙනවා ශුද්ධෝත්තම අපෝස්තලතුමාණන්ගේ ලදරු අවධිය පිළිබඳව. ශාසික අපිට කියන්න ඔබ කොහොමද මේ ලිපිය ලියන්නට පදනම් කරගත්තේ? කුමන කරුණු මතද? ඒ ගැන ඔබගේ මතය කොහොමද? ඔබ දැනගන්න කැමතියි ඔබ කොහොමද මේ තොරතුරු ලබා ගත්තේ කියලා. ඔව්. ඔයා මේ වැඩසටහනේ ආරම්භයේ සඳහන් කළ ආකාරයට මේක මේ ලිපිය ශුද්ධෝත්තම අපෝස්තලතුමන්ගේ ළමා කාලය හා බැඳුණු ලිපියක්. ඒතර උන්වහන්සේගේ ළමා කාලේදී වෙච්ච සුවිශේෂී සිදුවීම් කිහිපයක් තමයි මම මේ ලිපියට අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට මම මේකට වාගේ ප්‍රශ්නය වෙලෙ මේකේ මූලාශ්‍රය කොහෙද කියන එකනේ. සාමාන්‍යයෙන් දරුවෙක් සම්බන්ධව එහෙම නැත්නම් බිලිඳෙකු සම්බන්ධව නැත්නම් ඒ කියන්නේ ළමයෙක් සම්බන්ධව හොඳටම කියන්න පුළුවන් කියනවා මම දකින විදිහට ඒ දරුවගේ මව. එතකොට ඒ කියන්නේ මොකද දරුවා ඉපදීමට පෙර ඒ මවට තිබ්බ දැනුණ දේවල් මොනවද? දරුවා ලැබෙන අවස්ථාව, දරුවා ලැබුණෙන් පස්සේ, ඒතොර ඒ දරුවා වැඩෙන කාලෙදී මේ හැම දෙයක්ම ළඟින්ම දකින ළඟම චරිතය තමයි දරුවෙකුට මව කියලා කියන්නේ. ඉතින් ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්ස අපෝස්තලතුමන්ගේ මෑණියන් හා කටයුතු කරන්නට එතුමියගේ සැඳෑ සමයේදී එතුමිය හා කටයුතු කරන්න මට බොහොම විරල අවස්ථාවක් ලැබුණා. ඒක තමයි මම මේ කතාවේ මුලින්ම කිව්වේ අපෝස්තලතුමගේ මවක් සම්බන්ධව මේ ලෝකේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඇත්තටම නැහැ. ඒතර මේ අවස්ථාව ලැබුණු පළවෙනි පුද්ගලයා මම වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මගේ මේ සටහනට එහෙම නැත්නම් මේ ඔස්සේ මම මතු කරන්න යන කාරණාවට මගේ ප්‍රධානම මූලාශ්‍රය ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්ස අපෝස්තලතුමන්ගේ මෑණියන්. ශාසික ඔබෙන් අදහස් කරන්නේ ශුද්ධෝත්තම රෝහන් ලලිත් අපොන්ස අපෝස්තලතුමාණන්ගේ මවගේ සැඳෑ කාලයේදී සැඳෑ සමයේදී එතුමියව බලා ගැනීමේ රැක බලා ගැනීමේ බාරදූර කාර්යයක් ඔබට පැවරී තිබුණා. මේ අවස්ථාවේදී ඔබ ශුද්ධෝත්තම රෝහන් ලලිත් අපොන්ස අපෝස්තලතුමාණන්ගේ මෑණියන්ගෙන් උන්වහන්සේගේ කුඩා අවධිය පිළිබඳව බොහෝ තොරතුරු දැනගැනීමට අවස්ථාවක් උදා වූ බවද ඔබයින් පවසන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට ඒකට තව දෙයක් එකතු කරනවා නම් මට වාට රංග මේ අපෝස්තලතුමන් ඉපදෙන්න පෙර යම්කිසි සිදුවීම් රාශියක් වෙලා තියෙනවා.
ඒ කියන්නේ උන්වහන්සේගේ උප්පත්තියට මම ඒක දකින්නේ උන්වහන්සේගේ උප්පත්තියට මේ අවට පරිසරය, අවට සමාජය, තම පෞල් පසුබිම හැඩ ගැහිලා තින්නේ කොහොමද, වෙනස්කම සිදු වෙලා තින්නේ කොහොමද කියලා ලොකු විශාල කතාවක් තියෙනවා. එතකොට ඊට අමතරව මම අර කිව්වා වගේ ඔවත් මගෙන් ඇහුවා වගේ අපොස්තුතුමන්ගේ ළමාවදිය ඉපදීමට පෙර ඉපදුනයින් පස්සේ එක් සෑහෙන දේවල් මට එතුමියගෙන් දැනගන්න ලැබුණා. ශශික මේ ලිපියේ ඔබ ඉතාමත්ම වැදගත් කරුණක් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය කියන්නේ ශුද්ධෝත්තම රොහන් ලලිත් අපොන්සු අපොස්තලතුමාණන්ගේ 8 වන උපන්දිනයේ දවසේ සිදු ඉතාමත්ම වැදගත් සිදුවීමක් සම්බන්ධව. ඒ කියන්නේ 1965 පෙබරවාරි 2 වෙනිදා ශුද්ධෝත්තම අපොස්තලතුමාණන් උන්වහන්සේගේ 8 වෙනි උපන්දිනයේ දවසේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. මම මේ ලෝකයට ආවේ විශේෂ වැඩකට කියලා තමයි උන්වහන්සේ යම්කිසි ප්‍රකාශයක් කරන්නේ. මේ ප්‍රකාශය පිළිබඳව ඔබගේ මතය කුමක්ද? ඔබ අදහස් දක්වන්නේ කුමක්ද? ඒ ගැන කොහොමද අපිට දැනගන්නට පුළුවන්ද ඒ වැඩිදුර තොරතුරු? ඔව් රංග, මම හිතන්නේ මයිකේ අර මේකට මම ආරම්භයේදී පූර්විකාවේදී මම කිව්වේ ආධ්‍යාත්මික උත්මයෙකු මේ ලෝකෙට වැඩම කිරීමේ පසුබිමක් තියෙනවා. ඒතරේ පසුබිම ඔස්සේ දේවල් සිද්ධ වෙලා තියෙන ආකාරයක් තියෙනවා. එතකොට ඒ වගේම මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලතුමා අධ්‍යාත්මය අතින් ඉහළ පිරිපුන් දෙයක් සඳහා මේ ලෝකෙට ආවා කියන දේ ඉස්මතු කිරීමට, සනාථ කිරීමට හොඳ සාක්ෂියක් තමයි මම එතන ලියලා තියෙන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුලතුමන්ගේ මෑණියන්ගෙන් අහලා දැනගෙන. අනිවාර්යයෙන්ම ශශික ඒ ප්‍රකාශයේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. මොකද කුඩා දරුවන් කුඩා කාලයේදී විවිධ ප්‍රකාශ කරනවා. නමුත් මේ ප්‍රකාශයේ මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමන් උන්වහන්සේගේ 8 වන උපන්දිනයේ දවසේදී ඒ සිදු කළ ප්‍රකාශයේ සුවිශේෂීභාවය තමයි මේ ප්‍රකාශය ආධ්‍යාත්මික බවකින් ඉහළ ප්‍රකාශයක්. අර මම කලින් කිව්වා වගේ කුඩා දරුවන් විවිධ ප්‍රකාශ කළත් ඒ ප්‍රකාශයන්ට සාපේක්ෂව මේ ප්‍රකාශයේ සිතන්නට යමක් අන්තර්ගත වෙලා තියෙනවා. ඔබ මේ ප්‍රකාශය කොහොමද දකින්නේ මේ උන්වහන්සේගේ ලදරු අවදීයේදී ඒ සිදු කළ ප්‍රකාශය සම්බන්ධව? 1965 පෙබරවාරි 2 වෙනිදා ඔයා කියපු විදිහට ශුද්ධෝත්තම අපොස්තුලතුමන්ගේ 8 වෙනි උපන්දිනයේ දවස. ඒතකොට මේක මේ ඒ උපන්දිනය අල්ලලා කියපු කතාවක් නෙමෙයි මම මෙතන මේ කියන්න හදන්නේ. ඒතකොට උන්වහන්සේට වයස අවුරුදු 8යි. එතකොට 1975 පෙබරවාරි මාසේ 7 වෙනිදා තමයි උන්වහන්සේ අපොස්තුලවරය කියන ඒ සුවිශේෂී දිව්‍ය පත්වීම, දිව්‍ය කැඳවීම ලබන්නේ. එතකොට උන්වහන්සේට වයස අවුරුදු 19යි. එතකොට වයස අවුරුදු 8ේදී වයස අවුරුදු 19ේදී කරන්න ආපු කාර්ය පිළිබඳව සිදු කරපු ප්‍රකාශයක් තමයි රංග මේ මෙතන මේ 8 වෙනි උපන්දින දවසේ මේ සිදු වෙලා තියෙන්නේ. අර ඔයා කියපු විදිහට මම මේ ලෝකෙට ආවේ විශේෂ වැඩකට අවසාන වතාවට කියන ප්‍රකාශය තමයි උන්වහන්සේ එදා උන්වහන්සේගේ 8 වෙනි උපන්දිනයේ දවසේදී ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ 8 වෙනි උපන්දිනයේදී ප්‍රකාශ කරපු ඒ ප්‍රකාශය උන්වහන්සේට වයස අවුරුදු 19ක් වෙද්දී සනාථ වෙන්න මේ මුළු විශ්වයම හැඩ ගැහෙන විදිය ඒ කතාව තුළින් අපිට නිකම් નિરાයාසයෙන්ම ඉස්මතු වෙනවා රංග. මොකද අපි දන්නවා අද වෙනකොට ශුද්ධෝත්තම අපොස්තුලගේ පියතුමා කියලා කියන්නේ මොනතරම් ආධ්‍යාත්මික බලයකින් යුක්ත විශ්ව ගුරු පියාණන් කෙනෙක්ද කියන එක. ඉතින් උන්වහන්සේගේ ඒ බව ඉස්මතු කරන්න උන්වහන්සේ වයස අවුරුදු 8ේදී මේ ප්‍රකාශය එක වතාවක් විතරයි කියන්නේ. ඒ කියන්නේ අර ඔයත් ඉස්මතු කරපු විදිහට සාමාන්‍ය ළමයින් කඩට එනවට ඕන දෙයක් කියනවනේ. ඒතර ඒක පහකට මතකයෙන් තව තවත් කියනවා. නමුත් මෙතනදී එහෙම දෙයක් නෙමෙයි. උන්වහන්සේ ඒක බොහොම අර අපි කියන්නේ බොහොම ගාම්භීර විදිහට එක වතාවක් අර පොළවේ හිටවපු ඉන්නක් වගේ බොහොම තදට හිටින ඉන්නක් වගේ හිට කෙලින් හිටගෙන කියපු කතාවක් අර ගාම්භීර විලාශයකින් කියපු කතාවක් එක වතාවක් පමණයි කරලා තියෙන්නේ. ඒත් කරලා තියෙන්නේ වයස අවුරුදු 8ේදී උන්වහන්සේ වයස අවුරුදු 19ේදී පත්වීමට යන තත්ත්වය පිළිබඳව පෙර සිහි කැඳවීමක් වගේ දෙයක් තමයි එතනදී කියන්නේ. ශශික මම එතනදී යම්කිසි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔබ සිතන ආකාරයට ශුද්ධෝත්තම අපොස්තුලතුමන් එදින ඒ සිදු කළේ සුවිශේෂී ප්‍රකාශය උන්වහන්සේ අහඹු ලෙස සිදු කළ ප්‍රකාශයක්ද එහෙමත් නැත්නම් සිතාමතා කළ ප්‍රකාශයක්ද කියලා
ඔබේ මතය කුමක්ද? ඔව් මම හිතන විදිහට රංග දැන් අපිට අධ්‍යාත්මය අතින් පිරිපුන් උත්තමයන්ලාගේ කතාවන් එහෙම නැත්නම් අතීතයන් ගොඩක් අපිට නැහැ. බොහොම සුළු පිරිසකගේ විතරයි තියෙන්නේ. අපි උදාහරණයක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගත්තොත් එහෙම උන්වහන්සේගේ උත්පත්තිය ගැන මීට උන්වහන්සේගේ උත්පත්තියට අවුරුදු 2500කට කලින් කියපු ගොඩාක් දේවල් කියවිලා තියෙනවා. ඒතර උන්වහන්සේගේ උත්පත්ති වෙන අවස්ථාවේදී වෙච්ච යම්කිසි විශේෂ සිදුවීම් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් මේ ලෝකයට එන යම්කිසි අධ්‍යාත්මික උත්මයෙකුගේ විශේෂත්වය පිළිඹු කරන්න මොන විදිය ආකාරයේ හෝ යම්කිසි විශේෂ සිදුවීම් සිදු වෙනවා කියන එකයි මගේ අදහස. ඒ අනුව මෙතනදී තියෙන විශේෂත්වය දැන් මොකද මේ අපෝස්තලතුමන් අද අප අතර ජීවත් වෙනවනේ. උන්වහන්සේ අද අප අතර ජීවත් වෙමින් උන්වහන්සේගේ විශේෂත්වය මොකක්ද කියන එක, උන්වහන්සේගේ අධ්‍යාත්මික පිරිපුන්භාවය මොකක්ද කියන එක මේ මුළු ලෝකයටම උන්වහන්සේ ප්‍රකාශ කරමින් මිනිසුන් සඳහා යම්කිසි ගැලවීමේ ක්‍රියාමාර්ගය, කියන්නේ මිනිසුන් Tamanගේ ගැලවීම සිදු කරගත යුත්තේ කෙලෙසද කියන ධර්ම ප්‍රචාරය එහෙම නැත්නම් ධර්ම කාරණාව ඉස්මතු කරමින් ඉන්නවා. ඉතින් ඒ සඳහා උන්වහන්සේ වයස අවුරුදු 8 දී පමණක් නෙමෙයි ඊට ඉස්සෙල්ලා පවා කොහොමද උන්වහන්සේගේ සූදානම උනේ කියන එකයි මම දකින විදිහට මෙතන තියෙන සුවිශේෂත්වය. මොකද මේ කතාව හරි ආందోලනාත්මක කතාවක්. මොකද මම මේ ලෝකෙට ආවේ අවසාන වතාවට විශේෂ වැඩකට. එතකොට අවසාන වතාවට කියලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක අපි මේ වෙනකොට දන්නවා. ඒ කියන්නේ උන්වහන්සේගේ ධර්මය අහන බැතිමතුන් සදහැවතුන් දන්නවා උන්වහන්සේගේ මේ අවසාන වතාව කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක. උන්වහන්සේ ප්‍රසිද්ධියේ උන්වහන්සේගේ දේශනවල කියලා තියෙනවා උන්වහන්සේ මේ ලෝකෙට එන්නේ නැහැ. මේ උන්වහන්සේගේ අවසාන ජීවිත සමය මේ ජීවිත සමයෙන් පස්සේ උන්වහන්සේ ස්වර්ගයේ පළවෙනි ස්වර්ගයේ ඉහළම ස්ථානයට යනවා කියන එක උන්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර උන්වහන්සේ ආපු විශේෂ වැඩේ මොකක්ද? උන්වහන්සේ ආපු විශේෂ වැඩේ ඇවිල්ලා මේ අපෝස්තලවරය කියන දිව්‍ය කැඳවීමට එහෙම නැත්නම් දිව්‍ය පත්වීමට සුදුසුකම් ලබන්න තමයි උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒතර උන්වහන්සේ මේක දැනගන්නේ උන්වහන්සේට වයස අවුරුදු 8 දී. ඊට ඉස්සර දැන් අපි උන්වහන්සේගෙන් ප්‍රශ්න කරලා ඇහුවොත් පංගාකර උන්වහන්සේ මේක ඉස්සෙල්ලා දන්නේ කොහොමද කියන දේ ගැන උන්වහන්සේ ලොකු විස්තරයක් අපිට කරයි. නමුත් මෙතනදී අපිට මේ දැන් මොකද මේ මෑනියන් මේ කියපු කතාව එතුමියට බොහොම හොඳින්ම විශ්වාසයි. එතුමියට බොහොම හොඳින්ම මතකයි මේක එක වතාවක් පමණයි කිව්වේ. මෙන්න මේ හවල් දවසේ මේක වුණේ මෙන්න මේ විදිහට වුණේ කියන එක අර ගලියේ කෙටු අකුරක් වගේ එතුමියට වචනේ මතකයි. ඉතින් ඒ හින්දා ඒ වචනය මේ මුළු ලෝකයටම ආందోලනාත්මක වචනයක්. මොකද මම මේ ලෝකෙට ආවේ අවසාන වතාවට විශේෂ වැඩකට. ඒතකොට ඒ දේ සම්බන්ධව මේ මුළු ලෝකෙම හොයනවා නම් මේ ආධ්‍යාත්මික නායකයන් ඔස්සේ මිනිස්යන්ට මනුෂ්‍යත්වයේ සඳහා සෑහෙන දෙයක් කරගන්න පුළුවන් කියන එකයි මම දරන මතය රංග. අනිවාර්යයෙන්ම ශාසික මේ ලිපියේ ඔබ සඳහන් කරන තවත් වැදගත් කරුණක් තමයි මේ ප්‍රකාශය පිළිබඳව උන්වහන්සේගේ දෙමව්පියන් නැවත නැවතත් දැනගන්නට උත්සාහ කළත් උන්වහන්සේ මේ ප්‍රකාශය සිදු කළේ එක වතාවක් පමණයි. මේ ගැන ඔබගේ මතය කුමක්ද? අපිට අදහස් දැක්වීමක් කරන්න පුළුවන්. ඒකෙදිත් මං හිතන විදියට රංග ගොඩක් දුරට දැන් අර වටිනා දේවල් විරලයි කියලා තියෙනවානේ. වටිනා දේවල් විරලයි, වටිනා දේවල් දුලබයි, ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒ කරව ප්‍රකාශය උන්වහන්සේ එක වතාවක් කීම මම දකින්නේ ඒ අවස්ථාව අනුව හැඩගැහිච්ච දෙයක් කියන එකයි මම දකින්නේ. නමුත් මේකේ බොහෝ වැදගත්ම කාරණේ වෙන්නේ මේ ඔස්සේ ඊට පස්සේ පෙළ ගැහෙන වැඩපිළිවෙල ඊට පස්සේ වෙන සිදුවීම් ඒවා දැන් අද වෙද්දී අපි දකිනවනේ. අපිට අපේ අස්පන අපිටම පේන්න තියෙනවා සුද්ධෝතම අපෝස්තලතුමන් ක්‍රිස්තුස් වහන්සේගෙන් අපෝස්තලයේ ලැබපු ස්ථානය, ඒතකොට දේවමෑණියෝ දර්ශනීය වෙච්ච විදිහ, ඊට පස්සේ අපෝස්තලවරය ඔස්සේ සුද්ධෝතම අපෝස්තලික පියතුමන් මුළු ලෝකයටම විවර කරන ධර්මය, මේ හැම දෙයක්ම අපිට දැන් පේන්න තියෙනවා. නමුත් උන්වහන්සේ වයස අවුරුදු 8 දී මේක දැනගත්තේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නේ ඇත්තට මට වැඩිය මං හිතන්නේ හරියටම පිළිතුරු දෙන්න පුළුවන් උත්තරමයන් තමයි උන්වහන්සේ. මොකද හේතුව ඒක උන්වහන්සේට දැනුනේ මොන විදියද කියන එක ඔස්සේ. නමුත් මම මේ උන්වහන්සේගේ මවගෙන් මේ සම්බන්ධව අසාධනගත කාරණා ඔස්සේ මට කියන්න තියෙන්නේ මේක ඇවිල්ලා බොහොම විරල බොහොම සුවිශේෂී කතාවක්. උන්වහන්සේ එක වතාවක් පමණක් ස්ථීරයෙන්ම කියලා තියෙනවා. මේක වෙනවාමයි කියන එක විදිහ තමයි උන්වහන්සේ කියලා තියෙන්නේ. උන්වහන්සේට වයස අවුරුදු 19 වෙද්දී ඒක සිද්ධ වෙනවා. ශශික ඔබ එතනදී යම්කිසි ප්‍රකාශයක් කෙරුවා. මේ ප්‍රකාශය උන්වහන්සේගේ මෑණියන්ගේ හිතේ ගලේ කෙටු අකුරක් මෙන් සඳහන් වෙලා තිබ්බයි කියලා. මම හිතනවා අන්න ඒ නිසා තමයි එතුමියගේ සැඳෑ කාලයේදී මේ පිළිබඳව ඔබට ප්‍රකාශ කළේ. නමුත් ශශික
උන්වහන්සේගේ පියා මේ ප්‍රකාශය සම්බන්ධව එදින රාත්‍රියේ කියන්නේ ශුද්ධෝත්තම අපොස්තලතුමාණන්ගේ 8 වන උපන්දිනය දවසේ ඒ රාත්‍රියේදී මේ අපොස්තලතුමන් ශුද්ධෝත්තම රෝහන් ලලිත් තපොන්සු අපොස්තලතුමන් ඒ සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඉතාමත් ගැඹුරු ලෙස කල්පනා කරා කියලා. මේ පිළිබඳව ඔබගේ මතය කුමක්ද? ඔව් රංග. එතනදී මම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ පියා සම්බන්ධව යම්කිසි පොඩි විස්තරයක් කරන්න අවශ්‍ය වෙනවා. ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පියා ඇවිල්ලා ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක්. බෞද්ධ ධර්මය අකුරටම ඉෂ්ට කරපු කෙනෙක් විදිහට තමයි මට දැනගන්න ලැබුණු කරුණු කාරණා ඔස්සේ ඉස්මතු වෙන්නේ. එතකොට ඒකම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වහන්සේගේ දේශනවලත් උන්වහන්සේගේ පියා සම්බන්ධව කියලා තියෙන ඒ අවස්ථාවේදී අපිට දැනගන්න ලැබුණු කරුණුත් එක්ක අපිට ඒක සංසන්දනය කරගන්න පුළුවන්. නමුත් එතන තිබ්බ විශේෂ කාරණාව, ඒ කියන්නේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පියා සම්බන්ධව තියෙන විශේෂ කාරණාව ඇවිල්ලා මොනාහරි ගැඹුරු දෙයක් සම්බන්ධව එතුමාගේ ඔළුවට ගිය වෙලාවට ගොඩක් දුරට තනියම කල්පනා කරන එක තමයි කරලා තියෙන්නේ. එතකොට දැන් මේක ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මවට බොහොම හොඳින් මතක තියෙන්නේ. එදා මේ සිද්ධිය කෙරුවයින් පස්සේ, ඒ කියන්නේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ලදරුවෙක් විදියට හිටපු කාලේ මේ සිද්ධිය මේ ප්‍රකාශය කෙරුවයින් පස්සේ එදා රෑ උන්වහන්සේගේ පියා ස්තූපයේ සෑහෙන වෙලා ඇවිදලා තියෙනවා. මේ තමයි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පියාගේ ක්‍රමය. ඒ කියන්නේ මම හිතන්නේ බෞද්ධයන් අතර මම දන්න විදිහට මම අහලා තියෙනවා සක්මන් භාවනාව කියලා දෙයක් තියෙනවා කියලා. මේක එතුමා ප්‍රගුණ කරපු සක්මන් භාවනාවේ ක්‍රමයක්ද කියනවා මම දන්නේ නැහැ. නමුත් බැරෑරුම් කාරණයකදී බොහෝ දුරට අත් දෙක පිටිපස්සට තියලා එකට අල්ලගෙන මිදුලේ හෝ නැත්තම් සාලේ හෝ ඇවිදිමින් ඒ සම්බන්ධව කල්පනා කරන එක තමයි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පියා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී උන්වහන්සේගේ මෑණියන්ට මොකද ඒ ප්‍රකාශයෙන් පස්සේ කෙලින්ම කෑම මේසෙදි මේ ප්‍රකාශය වෙලා තියෙන්නේ. කෑම මේසෙන් නැගිටලා එළියට ගිහිල්ලා අර මං කිව්ව විදිහට අත් දෙක පිටිපස්සට තියාගෙන ඇවිදිමින් මේ සම්බන්ධව බොහෝ වෙලා සෑහෙන පාන්දර වෙනකන් කල්පනා කරා කියන එක උන්වහන්සේගේ මෑණියන්ගේ මතකයේ බොහොම හොඳටම නිර්වොල්වම ඒ දේ තිබ්බ රංග. ශශික, ඔබ එතනදී පවසනවා ශුද්ධෝත්තම අපොස්තලතුමාණන්ගේ පියා යම්කිසි ගැඹුරු කරුණක් සම්බන්ධව ගැඹුරු කරුණක් මතුව විට ඒ විදිහට ඇවිදිමින් කල්පනා කරනවා කියලා. මේ කරුණ සම්බන්ධව ඔබ හිතන හැටියට ශුද්ධෝත්තම රෝහන් ලලිත් තපොන්සු අපොස්තලතුමාණන්ගේ පියා කල්පනා කළේ මේ කරුණේ තියෙන ගැඹුරු බව දුටුවේ උන්වහන්සේගේ පියා ඒ පැවත එන බෞද්ධ පසුබිමත් සමග ඒ පියාට යම්කිසි දෙයක් සිතන්නට තිබුණා කියලාද ඔබ එතනදී අදහස් කරන්නේ? මම අනිවාර්යෙන් විශ්වාස කරනවා මේකේ පිටුපස්සේ, ඒ කියන්නේ මේ සිද්ධිය පිටුපස්ස ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පියාගේ බෞද්ධ පරිසරය අනිවාර්යෙන් බලපෑවා කියන එක. මොකද හේතුව නිදහසේ හිතන්න, දෙයක් ගැන කල්පනා කරන්න මේ වගේ ගැඹුරු කාරණාවක් සම්බන්ධව. කියන්නේ ගොඩක් දුරට දැන් මේකේ ඇත්තටම පියෙක් විදිහට දරුවෙක් මේ වගේ දෙයක් කියනකොට ඒ ගැන කල්පනා කරනවා කියලා කියන එකම ඇවිල්ලා ලොකු දෙයක්. මොකද මම මේ ලෝකෙට ආවේ අවසාන වතාවට විශේෂ වැඩකට. එතකොට දැන් පියෙක් හැටියට කල්පනා කරනවානේ මේ මොකද්ද මේ කිව්ව කාරණාව කියන එක. එතකොට බෞද්ධ පරිසරය තුළ මේකට තියෙන ඉඩකඩ බොහොම වැඩි. මේ සම්බන්ධව තව විශ්ලේෂණය කරන්න, ගවේෂණය කරන්න. ඒතකොට මොකද ඇයි මේකට මේ අවසාන වතාවට ආව කියලා කියන එකට උත්තරය බෞද්ධයන් තුල තිබෙනවා. එතකොට ආපු විශේෂ කාරණාව පංගුවක් වලට මොකද්ද කියන එක සම්බන්ධව එතුමාට ඒ දවස්වල අවබෝධයක් තියෙන්නේ නැතුව ඇති. අපිට අද තියෙනවා වගේ. නමුත් අනිවාර්යයෙන්ම මම විශ්වාස කරන රංග මේ බෞද්ධ පරිසරය තුළ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පියා මං කිව්ව විදිහට ප්‍රතිපත්තිගරුක බොහොම බෞද්ධ ධර්මයේ නැත්නම් බෞද්ධ දර්ශනය අකුරටම දැක්ක කෙනෙක් විදිහට තමයි මගේ විශ්වාසය. ඒතර ඒ ඔස්සේ මේ කාරණා පිළිබඳ බොහෝ කාරණා කල්පනා කරන්න ඇති කියන එකට හේතුව එතුමාගේ බෞද්ධ පසුබිම කියන එකයි මගේ අදහස. ශශික, ඔබ හිතන හැටියට එදා උන්වහන්සේගේ පියා ඒ කල්පනා කරපු ගැඹුරු කරුණ අද ශුද්ධෝත්තම රෝහන් ලලිත් තපොන්සු අපොස්තලතුමා මහා ආධ්‍යාත්මික නායකයෙකු විදිහට ඇත්තෙන්ම අපොස්තලතුමෙකු විදිහට මේ ලෝකයට ප්‍රකාශ වෙලා තිබෙනවා. උන්වහන්සේ එදා ඒ සිදු කළ ප්‍රකාශය
අද සමාජයට තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි කියලා විශ්වාස කරනවාද? උන්වහන්සේ මේ ලෝකයට ආපු ඒ විශේෂ කාර්යය සම්බන්ධව ඒ වගේම උන්වහන්සේගේ ඒ ආධ්‍යාත්මික දියුණුව දකින විට ඔබ විශ්වාස කරනවාද උන්වහන්සේ එදායි සිදු කළේ ප්‍රකාශය අද සත්‍ය වෙමින් තිබෙන බව? අනිවාර්යයෙන්ම මම ඒක මේ විශ්වාසම කරන දෙයක්. මොකද හේතුව 1965 වෙනකොට ඒ කියන්නේ ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමන්ගේ ළමා අවදියේදී උන්වහන්සේට වයස අවුරුදු 8ේදී මේ ප්‍රකාශය කිරීමත් එක්කම මේ සම්බන්ධව හිතන්න තියෙන දේවල් බොහොම අල්පයි. ඒතකොට ඒකයි මම හිතන්නේ ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමන්ගේ පියා මේ සම්බන්ධව ගැඹුරට හිතන්නේ නැත්තේ එතුමාගේ තියෙන මේ පසුබිම හා ඒ සම්බන්ධව හිතන්න තිබ්බ ඕනකම හින්දා. නමුත් ඒ අවස්ථාවේදී තව කෙනෙක්ට මේක ඇහුණා නම් මේක සම්බන්ධව එච්චර ගණන් ගන්න නැති කාරණාවක් වෙන්න තිබ්බා. නමුත් 1975 පෙබරවාරි මාසේ 7 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ දිව්‍යමය ශරීරයෙන් ඒ කියන්නේ ස්වර්ගයට වැඩිය දිව්‍යමය ශරීරයෙන් මේ ලෝකයට වැඩම කරලා අපෝස්තලතුමෙකු විදිහට ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තලතුමන්ව අභිෂේක කිරීමෙන් පස්සේ මේ කාරණාව බොහොම සාධාරණ විදිහට මේ ලෝකෙට ඉස්මතු වෙනවා. ඒකට හේතුව තමයි උන්වහන්සේ අපෝස්තලවරය කියන දිව්‍ය පත්වීම ලබන අවස්ථාව. එතකොට අද වෙනකොට එතකොට ඒ කියන්නේ දැන් අපි 2021 නෙමෙයි දැන් ඉන්නේ. එතකොට 2021 වෙද්දී අර අපෝස්තලවරයට අභිෂේක කරනු ලැබුව අපෝස්තලතුමන් මේ වෙනකොට උන්වහන්සේ මේ ලෝකයට ආපු කාරණාව ඉෂ්ට කරමින් තියෙනවා. අපේ ඇස් පන අපිට අපේ ඇස් ඉදිරිපිට පේන්න තියෙනවා. එතකොට ඒක ඔස්සේ ඒ කාරණාව සම්බන්ධව මතුවෙන කරුණ අද 5000කට 10000කට එහා මේක සනාථ වෙනවා. මොකද හේතුව ඒ කාරණාව ස්ථීරයෙන් මේ විදිහට මේක සනාථ වෙන හින්දා රංග. ශුද්ධෝත්තම රෝහන් ලලිත් අපොන්සු අපොස්තලතුමා උන්වහන්සේගේ මේ තියෙන ආධ්‍යාත්මික දියුණුව නිසාම උන්වහන්සේ බොහෝ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ පවා ගෞරවාදරයට පත් වෙලා තියෙනවා. මේ ගැන ඔබ අදහස් දක්වන්නේ කොහොමද? මේ ලෝකෙට ආධ්‍යාත්මික උත්මයෙක් බිහි වෙන්නේ රංග මගේ දැනුම මගේ අදහස මගේ විශ්වාසය අනුව ආගමකට නෙමෙයි. එතකොට ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තලතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ලබන මේ දිව්‍යමය පත්වීම තුලින් උන්වහන්සේ මේ ලෝකේ ආධ්‍යාත්මික කාර්යභාරයක් ඉටු කරනවානේ. ඒතකොට ඉටු කරන ආධ්‍යාත්මික කාර්යභාරය තුල උන්වහන්සේ යම්කිසි පිරිසකට කොටු වෙලා නැහැ. මොකද මේ උන්වහන්සේ ආගමක් නෙමෙයි කියන්නේ. උන්වහන්සේ මේ ධර්මය මේ ලෝකේ තියෙන සැබෑ වූ සත්‍ය එකම ධර්මයේ උන්වහන්සේ මේ ලෝකෙට පිළිඹු කරමින් ඉන්නවා. එතකොට ඒ ධර්මයයි උන්වහන්සේ මේ ලෝකෙට කියන්නේ. ඒතර මේ ධර්මය කියන කෙනා කුරුසයක් පළඳින කෙනෙක්ද එහෙම නැත්නම් සිවුරක් දරන කෙනෙක්ද එහෙම නැත්නම් වෙනත් විදිහේ ලෝගුවක් දරන කෙනෙක්ද කියන එක නෙමෙයි එතන තියෙන කාරණාව. ඒතර ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තලතුමා මේ ලෝකෙට ධර්මය විවර කිරීම සඳහා ආපු උත්මයෙක් හැටියට මම දකින්නේ බෞද්ධයන් අතරේ බොහෝම ප්‍රසිද්ධම ඒ කියන්නේ අධ්‍යාත්මය අතින් ඉහළටම ගිය උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ කියලා කියන්නේ. අභිදජ මහා රට්ටගුරු. අභිදජ මහා රට්ටගුරු බලන්ගොඩ නාහිමියන්. ඒ කියන්නේ රටේ ගුරුතුමා කියන විරුදාවලිය ලද බෞද්ධ ස්වාමින් වහන්සේ නාහිමියන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහෝ ප්‍රකාශ පවා මේ ශුද්ධෝත්තම අපෝස්තලතුමාණන් ගැන සටහන් කරලා තියෙනවා උන්වහන්සේගේ අත්අගුරින්ම. ඔබ හිතන හැටියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ මේ ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තලතුමාණන් තුල ඒ දුටු විශේෂත්වය ගැන ඔබගේ මතය කුමක්ද? මම දකින විදිහට රංග ඒක මම අර විස්තර කරමින් එන්න උත්සාහ කරේ අධ්‍යාත්මයේ තුලින් අධ්‍යාත්මයේ තේරුම් ගත්ත උත්තරමයන් දෙදෙනෙකුට ඒ උත්තරමයන් දෙදෙනා මොන ආගමේද කියන ගෙචර ලොකු ගැටලුවක් නෙමෙයි. ඒතර ඒ කතා කරන දහම එහෙම නැත්නම් කතා කරන ධර්ම කාරණාවනේ වැදගත් වෙන්නේ. ඉතින් ඒ හින්දා ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තල මොකද මට මතක විදියට ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තලතුමා නාහිමියන් බලන්ගොඩ මහානාහිමියන් හම්බෙලා තියෙන 1991 වර්ෂයේ මට මතකයි ජූලි 19 මට හරි මගේ මතකේ හරිනම් එතකොට ඒ වෙනකොට ශුද්ධෝත්තම රෝහන් ලලිත් පොන්සු අපෝස්තලතුමන්ට වයස අවුරුදු 34යි. ඒතර උන්වහන්සේ වයස අවුරුදු 19න් අපෝස්තලවරය ලබනවා. ඒතකොට මේ අවුරුදු 34ක් වෙනකොට වයස අවුරුදු 95ක් වයසින් මුහුකුරා ගිය මේ ධර්මයේ අතින් සෑහෙන දෙයක් හොයාගත්ත මේ මහානාහිමියන් හම්බ වෙන්නේ. එතකොට එතරම් වයස පරිතරයේ තියෙනවා වයස අවුරුදු 60කට 65කට ආසන්න. නමුත්
බලංගොඩ මහානාහිමියන්ට ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වයස හෝ මේ මොකද්ද හෝ කියන එක නෙමෙයි මේ උන්වහන්සේ කියන කතාවේ ප්‍රයෝජනවත් වෙන්නේ. ඉස්මතු වෙන්නේ. ඒ ඔස්සේ මේ උත්තමයන් දෙදෙනාගේ සම්බන්ධය බොහොම තප්පර ගානකින් සිදු වෙලා තියෙන දෙයක් රංග. ඉතින් ඒ හින්දා දැන් අපි මේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්නේ. ඉතින් මේ බෞද්ධ රටේ බලංගොඩ මහානාහිමියන් එහෙම නැත්නම් අභිදජ මහ රට්ටගුරු බලංගොඩ මහානාහිමියන් බුද්ධත්වයේ පතා මේ ලෝකෙට පහළ වූ බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් හැටියට තමයි මේ මුළු ශ්‍රී ලංකාවම ඒකම අපි තුමු කාම්බෝජය එහෙම නැත්නම් බෞද්ධ පරිසරය තුළ සිටින රටවල් වලින් විශ්වාස කරන්නේ. ඉතින් එවන් වූ පිරිපුන් එහෙම නැත්නම් එවන් වූ අධ්‍යාත්මයන් මුහුකුරාගේ වයස අවුරුදු 95ක් වුණු නාහිමියන් වහන්සේ අවුරුදු 34ක් වෙන ශුද්ධෝතම අපෝස්තලතුමන් බොහොම තප්පර ගානකින් අඳුරගෙන උන්වහන්සේලා අතර බොහොම තද කුළුපගු බවක් ඇති වෙනවා. උන්වහන්සේලා කරපු පංගුවක් සාකච්ඡා තනි තනියෙන් කරලා තියෙන සාකච්ඡා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි බලංගොඩ මහානාහිමියන් විසින් වාර කිව් විදියට යම්කිසි විශේෂ සටහන් උන්වහන්සේ බලංගොඩ නාහිමියන්ගේ අත්අකුරින් ලියපු විශේෂ සටහන් රාශියක් ශුද්ධෝතම අපෝස්තලගේ පියතුමන් අත තියලා තියෙනවා. පියතුමා ඉදිරියේදී මේවා ඔබතුමාට ප්‍රයෝජනවත් වෙයි කියන එකෙන්. එතකොට මේ සටහන් එකතු කරලා මාධ්‍ය අධ්‍යක්ෂකතුමා, ඒ කියන්නේ අපෝස්තලික මාධ්‍ය ජාලයේ මාධ්‍ය අධ්‍යක්ෂකතුමා විශේෂ පොතක් පවා නිකුත් කරා මේ සටහන් එකතු කරලා. මේ සටහන ඇතුළත් කරලා විශේෂ පොතක් නිකුත් කරා මහානාහිමියන් පිළිබඳව ශුද්ධෝතම අපෝස්තලතුමන් පිළිබඳව මහානාහිමියන්ගේ අදහස් කියන වගේ දෙයක් යටතේ ඒ මාතෘකාව යටතේ. ඉතින් ඒ හින්දා රංග මම හිතන්නේ අධ්‍යාත්මයේ අතින් ඉහළ තැනක ඉන්න දෙදෙනෙකුට ඒ දේ අඳුරගෙන ඒ දේ හා සමවැදෙන්න වැඩි වෙලාවක් ගිහිල්ලා නැහැ. ඒ ඔස්සේ තමයි ඒ කාර්යාව එතන ඒ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තලතුමාණන් උන්වහන්සේගේ 8 වෙනි උපන්දිනයේ දවසේ සිදු කළ ඒ ප්‍රකාශයේ නියමාර්ථය අද ලෝකයට විවර වෙලා තියෙනවා. ශශික මම දැනගන්නට කැමති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තලතුමාණන්ගේ ලදරු අවදියේ පිළිබඳව උන්වහන්සේගේ මෑණියන්ගෙන් මේ කරුණ වලට අමතරව තවත් බොහෝ තොරතුරු ඔබට දැනගන්නට ලැබුණාද? සැහැණ ගොඩක් තියෙනවා රංග. සැහැණ ගොඩක් තියෙනවා. මම අර කිව් විදියට එතුමිය ගැප් ගත් අවස්ථාවේ සිට එහෙම නැත්නම් ශුද්ධෝත්තම අපෝස්තලගේ පියතුමන් එතුමියගේ කුසට ඇතුළු දා සිට සිදුවෙච්ච සිදුවීම් මාලාව හරි ලස්සනයි. එතකොට උන්වහන්සේගේ උත්පත්තිය සිදු වුණ දවස, ඒ සිදු වුණ දවසේදී වෙච්ච සිදුවීම් මොනවද? ඊට පස්සේ උන්වහන්සේගේ ලදරු කාලය, ඊට පස්සේ උන්වහන්සේගේ ළමා කාලය, ඊට පස්සේ උන්වහන්සේගේ තරුණ කාලය මේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරගන්න පුළුවන් විදිහට මම බොහොම අති සුවිශේෂී අවස්ථාවක් ලැබුවා. ඒ මාතාවන් සම්බන්ධව වැඩ කටයුතු කිරීමට ලැබුණු අවස්ථාවේදී ඒ සියලු දෙයක් සම්බන්ධව දැනගන්න. ඒතර ඒ කාරණා එක්ක බලනකොට මම එතුමියකින් දැනගත්ත දේවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා නංග. ශශික ඔබ බොහෝ තොරතුරු උන්වහන්සේගේ මෑණියන්ගෙන් දැනගන්නට අවස්ථාවක් ලැබුණා කියලා ඔබ සඳහන් කළා. නමුත් ශශික මම දැනගන්නට කැමති බොහෝ තොරතුරු ඔබ දැනගත්තත් මේ කරුණු මේ ලිපිය තුලින් උද්දීපනය කර දක්වන්න ඔබ අදහස් කරන්නේ ඇයි? මේ කරුණ තුල තියෙන මොකක්ද ඔබ දුටු සුවිශේෂී භාවය? බොහොම හොඳ ප්‍රශ්නයක් රංග. ඒක මොකද හේතුව කරුණු ගොඩක් අතරින් ඇයි මේක විශේෂ වෙන්නේ කියන ප්‍රශ්නේ මමගෙන් මේ අහන්නේ. ඇත්තට අධ්‍යාත්මික උත්තමයන්ලා මේ ලෝකෙට පහළ වීමේ යම්කිසි විශේෂ කාරණාවක් තියෙනවා රංග. මම දැකලා තියෙන විදිහට ඒක මම පරිශීලනය කළ තියෙන විදිහට මම හොයලා බලලා තියෙන විදිහට එහෙම තියෙනවා. අපි ලෞතර බුදුරජාණන් වහන්සේව ගත්තත්, ඒතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ගත්තත් ඒ සම්බන්ධව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකෙදි මට ඉස්මතු කරන්න අවශ්‍ය වුණා මම අර මුලින්ම කියපු කාරණාව. ඒ කියන්නේ වයස අවුරුදු 8ේදී වයස අවුරුදු 19කදී වෙන්න තියෙන සිදුවීමක් ගැන කීමේ සුවිශේෂත්වය මොනතරම් වටිනවද, මොනතරම් ආందోලනාත්මකද කියන එක මට මේ සමාජයට විවර කරන්න අවශ්‍ය වුණා ළඟ. ඒ හින්දා තමයි අනිත් කාරණාවලට වැඩිය මම මේ කාරණාවට පොඩි ප්‍රමුඛත්වයක් දීලා ඉස්මතු කරලා උඩට ගන්න හේතුව මොකද ඒකෙන් උන්වහන්සේගේ පෙර සූදානම, ඒ කියන්නේ උන්වහන්සේ අපෝස්තලවරයට පත්වීමට තියෙන පෙර සූදානම පිළිබඳ යම්කිසි කරුණු කාරණා රාශියක් ඉස්මතු වෙනවා. ඉතින් ඒ වගේ කරුණු බොහොම විරලයි. මම දන්න කරුණු අතරින් ඒ වගේ කරුණු බොහොම විරලයි. ඒකට මේක බොහොම සුවිශේෂී.
ඒ හින්දා තමයි අර අනිත් සියලුම කාරණාවන් මම පොඩ්ඩක් පල්ලෙහෙන් තියලා මේ කාරණාව හා තව කාරණාවක් මම ඉස්මතු කරලා ගත්තේ. මොකද ඒක මේ මුළු ලෝකෙම මේ මුළු සමාජෙම දැනගන්න ඕන කාරණාවක් හින්දා. අනිවාර්යයෙන්ම ශාසික. අද වැඩසටහන තුළින් අපි බොහෝ තොරතුරු කතා කළා. ඉතින් කාල වේලාව ඉක්ම යන බැවින් අද වැඩසටහනෙන් සමුගන්නට කාලය උදා වෙලා තියෙනවා. ශාසික විශාන් මේ ලිපිය තුළින් ශුද්ධෝත්තම රොහන් ලලිත් අපොන්සු අපොස්තුලතුමාණන්ගේ ලදරු අවධිය පිළිබඳව බොහෝ තොරතුරු සමාජයට දැනගත යුතු වැදගත් අධ්‍යාත්මික බවකින් ඉහළ වටිනා තොරතුරු රැසක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු සම්බන්ධව මේ වැඩසටහන තුළින් කතා කරන්නට ශාසික විශාන් සමග කතා කරන්නට අපි වටිනා අවස්ථාවක් ලබා ගත්තා. මේ ලිපියේ තවත් බොහෝ තොරතුරු තියෙනවා අපිට කතා කරන්නට. මේ ශාසික සඳහන් කරලා තියෙනවා මේ ලිපියේ තවත් වැදගත් තොරතුරු ගණනාවක්. නමුත් මේ ලිපියේ තියෙන සියලුම තොරතුරු කතා කරන්නට අද වැඩසටහන තුළින් අපිට කාල වේලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි වැඩසටහන් තුළින් තවත් මේ ලිපිය සම්බන්ධව වටිනා වැදගත් අධ්‍යාත්මික බවකින් ඉහළ තොරතුරු රැසක් කතා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන සමගින් සම්බන්ධ වීම සම්බන්ධයෙන් ශාසික විශාන් මහතා ඔබට බෙහෙවින් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරි වැඩසටහන් තුළින් තවත් තොරතුරු රැසක් කතා කරන්නට බලාපොරොත්තු වන අපේක්ෂාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. අප සමග රැඳී සිටියාට ස්තුතියි. සුබ දවසක්.